ජීවී පටක කියන පාඩමේ මුලින්ම අපි කතා කරන්නේ ජීවි දේහයේ සංවිධාන මට්ටම් අණුපිළිවෙල. සෛල ගොඩක් එකතු වෙලා පටක හැදෙනවා. පටක ගොඩක් එකතු වෙලා අවයව. අවයව ගොඩක් එකතු වෙලා පද්ධති. පද්ධති එකතු වෙලා ජීවියව නිර්මාණය වෙනවා. ඒතර මෙන්න මේක අපි 10 දිත් ඉගෙන ගත්තා. නමුත් මෙතනදිත් මතක් කරන්න පළවෙනි ප්‍රශ්නෙට අහලා තියෙනවා. ඒකෙන් අපි මෙන්න මේ පටක කියන එකට තමයි වැඩිපුර අවධානය අද දෙන්නේ. අපේ දේහයේ තියෙන පටක වර්ග මොනවද කියලා අපි කතා කරනවා. හරිද? හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අපි ටියුට් එකේ ලියාගමු. අපි අහලා තියෙන්නේ ජීවි දේහයේ සංවිධාන මට්ටම් අණුපිළිවෙල ලියන්න කියලා. ඒ යටතේ ලියා ගන්න සෛල පටක අවයව පද්ධති ජීවියා. ඊට පස්සේ අපි බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. හරි නේද? එතන මේ පටකයක් කියන මාතෘකාවට ආපුවාම මේ පටකයක් කියලා අපි හඳුන්වන එකේ ප්‍රධාන කොටස් කිහිපයකට අපි මේක වෙන් කරගන්නවා. මතක තියාගන්න මේ අර්ථ දැක්වීම ලියන්න කියපුවාම අපි ඒක 100%ක් ඒ විදිහටම ලියන්න ඕන. ඒක මාරු කරන්න ගියොත් අපිට ලකුණු නැතුව යනවා. හරිද? ඒකේ වැදගත්ම දේ පළවෙනි මම මේකේ ප්‍රධාන කරුණු ටික කියන්න එකක් තමයි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා පළවෙනි කාරණා තමයි නිශ්චිත කාර්යයක්. එයාට අනන්‍ය වෙච්ච සුවිශේෂී වෙච්ච කාර්යයක් තියෙනවා සිදු කරන්න. දැන් මෙන්න මේ නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න මෙයා හැඩ ගැහිලා ඉන්නවා. ඒ පළවෙනි කාරණා. එයාට මේ සෛල වලට පොදු සම්භවයක්. මෙයාලා මේ සෛල ඇතිවීම ඒ එකම විදිහකට එහෙම නැත්නම් පොදු සම්භවයක් සහිතව තමයි මේ සෛල ඇති වෙන්නේ. මේ සෛල ටික ඇති වෙන්නේ පොදු සම්භවයක්. එයාලා එකට එකම ආකාරයකට තමයි මේ සෛල ටික එකතු වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ කියන අවසානයේදී සෛල සමූහයක්. මොකක්ද ඊට පස්සේ කියන්නේ සෛල සමූහයක්. සෛල සමූහයකට කියනවා පටකයක් කියලා. හරිද? මෙන්න මේ ප්‍රධාන කරුණු ටික උතන අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකක්ද? නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු. ඒ පළවෙනි එක. ඊළඟට පොදු සම්භවයක් සහිත සෛල සමූහයක්. සෛල ගොඩක්. අපි කතා කළානේ පටකයක් කියන්නේ සෛල ගොඩක් සෛල එකතු වෙලා තමයි පටකයක් හැදෙන්නේ. සෛල සමූහයක්. එතකොට ඔය කරුණු තුන අනිවාර්යෙන් පටකයක් කියන එක අර්ථ දක්වනකොට අන්තර්ගත විය යුතුයි. හරිද? ඔය නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම කියන එක සහ පොදු සම්භවයක් කියන එක මාරුණාට ගැටලුවක් නැහැ. නමුත් ඔය කරුණු තුන අනිවාර්යෙන් පටකයක් කියන එක අර්ථ දැක්වීම තුල අන්තර්ගත විය යුතුයි. ඒතර සම්පූර්ණ එකම අපි ගත්තොත් මෙන්න මේ විදිහට තියෙනවා ජීවී දේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු ජීවී දේහය ගැන තියෙන අජීවී ගැන අපි කතා කරන්නේ නැහනේ. ජීවී දේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් වෙනවා. හරි. ඒ ටික පිටපත් කරගන්න ඊට පස්සේ මම එක්කෙනාගෙන් අහන්නම් කොහොමද කියලා. කැමරා එක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා බලමු මොන වෙයිද කියලා පස්සෙ හරි. මේක සටහන් කරගන්න පටකයක් කියන එකට මේ සම්පූර්ණ ටිකම සටහන් කරගන්න මේ රූප සටහනේ අපි කතා කරනවා ඉදිරියට මොනවද අපිට දැක ගන්න පුළුවන් පටක කියලා.
ලියලා ඉවර නම් රෙජිස්ටර් කරන්න. පිරිමිදුව කියන්න මුලින්ම මොකද්ද පටකයක් කියන්නේ කියලා. ජීවිදේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සහිල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. ඒක බලන්න නැතුව ඇස් දෙක වහගෙන පුළුවන් ද කියලා බලන්න කියන්න. ඊළඟට හිරුනිදුව ජීවිදේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. හරි. ඊළඟට කවිසඳිදුව ජීවිදේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. ඊළඟට කසිස් පුතා කියන්නේ ජීවිදේහයක අඩංගු නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. හරි. රෝක බලන්න නැතුව කියන්න හැකියාව තියෙන්න ඕන. හරිද? නිසා මම බලන්න මේ පාඩමේ අවස්ථා කිහිපයකදී ඔක නැවත නැවත අහන්න. මොකද ඕක ප්‍රශ්න වලට අපිට වැඩිපුර ප්‍රමාණයක් එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා ඔක මතක තියාගන්න වෙනවා. හරි. ඉතින් අපි ඊළඟට දැන් මේ පටක කියන එක හඳුනාගත්තානේ. මේ පටක වර්ගීකරණයකට යන්න හදා. අපි මේ පටක ප්‍රධාන පටක වර්ග දෙකක් තියෙනවා. ශාක පටකයි ඊළඟට සත්ව පටකයි කියලා. අපි මුලින්ම ශාක පටක ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒකේ සාරාංශයක් හදාගමු අන්තිමට. ඊට පස්සේ සත්ව පටක ගැන ඉගෙනගෙන සත්ව පටකවල සාරාංශයක් හදාගෙන ඔය දෙකම එකතු කරලා සම්පූර්ණයෙන්ම පටක පිළිබඳ සාරාංශයක් අපිට වර්ගීකරණයක් කරගෙන කාමරේ අලවලා තියාගන්න පුළුවන්. ඒක දිහා බලපුවාම ඔක්කොම පටක ටික එතනින් මතක් වෙන්න ඕන. ඒතර අපිට ක්‍රියාකාරකම් කිහිපයක් තියෙනවා කරන්න. නමුත් දැන් අපිට මෙතනදී ක්‍රියාකාරකම් කරන්න හැකියාවක් නැහැ. ඔයාලගේ පෙළ පොත් තියෙනවා නම් චුට්ටක් ළඟින් තියාගෙන බලන්න. පෙළ පොත් ලැබුණා නම් ඒකේ පළවෙනි ක්‍රියාකාරකම තමයි අර අපි කතා කරේ බුලත් පත්‍රයක යටි අපිචර්මී සිවියක් අර්ථාපල් තුනී ඡේදයක් කූඩලු ඒවල කඳ බලන්න කියලා. හරිද? ඊළඟට තියෙනවා නුග ශාකයේ කරුමුලක් අරගෙන වැටකේ යහරි නුග හරි කරුමුලක් අරගෙන ඒකේ අර මුලේ අග්‍රස්තේ මුලේ කෙරවල මේ නිරීක්ෂණය කරන්න කියලා තියෙනවා. ඒ නිරීක්ෂණය කරපුවාම ඒකේ මෙන්න මේ වගේ සටහනකට යන්න පුළුවන් හැකියාවක් අපිට දැක ගන්න පුළුවන්. එතන මේ මුලේ පටක දිහා ගත්තාම මේ රූප සටහනත් එක්ක ගත්තාම එතකොට ඔය A සහ A ඩෑෂ් කියලා කොටසක් තියෙන්නේ. A සහ A ඩෑෂ් කියලා කොටසක්. එතකොට ඒකේ තියෙන සෛල නිරන්තරයෙන් අලුත් වෙවි අලුතෙන් නැත්නම් හැදෙනවා. එහෙනම් අපි කියනවා විභාජනය වෙනවා. විභාජනයේ වෙමින් පවතින සෛල සමූහයක් තමයි ඔය A A' කියන සීමාව තුල තියෙන්නේ. හරිද? සෛල අලුතෙන් හැදෙන දැන් මුල දික් වෙන්න බෑනේ. මුල දික් වෙන්න නම් සෛල බෙදෙන්න ඕන. සෛල අලුතෙන් හැදෙන්න ඕන. ඒකට ඒ බෙදීමේ හැකියාව තියෙන සෛල සමූහයක් තමයි ওই සීමාව තුල තියෙන්නේ. ඊළඟට B ඩෑෂ් කියලා සීමාවක් තියෙනවනේ. ඒ සීමාව තුල තියෙන සෛල වර්ග කිහිපයක්. ඒ සෛල වර්ග ටික අර A ඩෑෂ් කියන ප්‍රදේශයේ තියෙන සෛල වලින් ටිකක් වෙනස් වෙනවා. හරිද? එතකොට ඔය
B කියන ප්‍රදේශයේ තියෙනවා බෙදිලා ඉවරයි. ආයේ බෙදෙන්නේ නැහැ. කියන්නේ විභාජනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙදීමේ විභාජනය වීමේ හැකියාව නැහැ. ඒවට කියනවා ස්ථිරයි කියලා. එතකොට මේ ශාක පටක අපි බෙදනවා කොටස් දෙකකට. මෙතන බලා ගන්න පුළුවන් ශාක පටක තියෙනවා කොටස් දෙකක්. මම මෙතනින් ලියන්නම් ශාක පටක කියලා. මේ තියෙන ශාක පටක කියලා ගත්තොත් ශාක පටක මේ ශාක පටක බෙදෙනවා කොටස් දෙකකට. මොනවද කොටස් දෙක? පළවෙනියටම අපි මේ වර්ගීකරණය මෙතනින් පටන් ගන්නවා ශාක පටක යටතේ විභාජක පටක. මේ උඩින් තියෙන මේ නම් දෙක. විභාජක පටක. ඊළඟට ස්ථීර පටක. ඒතර විභාජක පටක කියලා කියන්නේ තවදුරටත් බෙදීමේ හැකියාව විභාජනය වීමේ හැකියාව තියෙනවා. ස්ථිර පටක කියන්නේ තවදුරටත් විභාජනය වීමේ හැකියාව බෙදීමේ හැකියාව නැති පටක. හරිද? මේ තියෙන්නේ ඒ ශාක පටක පළවෙනි විදිහට අපි බෙදෙනවා. විභාජක පටකයි ස්ථිර පටකයි. ඊට පස්සේ තමයි මෙයාලා ආයෙමත් බෙදාගෙන යන්නේ. ඊළඟට ආයෙමත් මෙයාලා බෙදාගෙන යනවා. කොහොමම බෙදාගෙන යන්න තියෙන්නේ. හරිද? දැන් අපි බලමු මේකෙන් විභාජක පටක කියන එක ගැන තමයි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. විභාජක පටක කතා කරලා ඉවර වෙලා ස්ථිර පටක වලට යනවා. හරිද? ඊළඟට අපි බලමු මොනවද මේ විභාජක පටක කියලා කියන්නේ. සහ ඒවල තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා බලමු. මේ විභාජක පටකය බෙදෙනවයි කියලා කිව්වනේ. ඒ බෙදෙනකොට එතන වෙන්න ඕන විභාජනය මොකද්ද? මෙතන දීලා තියෙන විභාජනය. අපි සෛල බෙදෙනවනේ. සෛල බෙදෙන ක්‍රම දෙකක් අපි දන්නවා. මොකක්ද සෛල බෙදෙන ප්‍රධාන ක්‍රම දෙක? අනූනන විභාජනයයි ඌනන විභාජනයයි. එතකොට මේ විභාජන ක්‍රම දෙකෙන් මේ දැන් ශාක සෛල වල මේ විභාජක පටක බෙදෙනවයි කියලා කිව්වනේ. එතකොට එතන සිදු වෙන්නේ ඌන නේද අනූන නේද කියන එක අපිට දැනගෙන තියෙන්න ඕන. එතනදී වෙන්නේ අනූනනේ. ඒකට හේතුව තියෙන සෛලම තමයි ඔය හැදෙන්නේ. එක්ක මුල වැඩි දිගින් වැඩි වෙනවා, කඳ අග්‍රස්තයේ දිගින් වැඩි වෙනවා. ඔය විදිය ටිකක් නේ තියෙන්නේ. එතන වෙන්නේ අනූනනේ. හරිද? ඌනනයක් වෙන්නේ නැහැ. ඌනන වෙන්නේ ජන්මානු හදනකොට විතරයි. හරිද? අනූනනය තමයි මෙතන වෙන්නේ. ඒතර මේ අනූනනය කියන එක වේගයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒක කියනවා සක්‍රීය විදිහට. කම්මැලි නැතුව සක්‍රීයව. ඒතර වේගෙන් මේවල මොකද වෙන්නේ? මේ අනූනන විභාජනයට ලක් වෙලා සෛල හදනවා. හරිද? ඒ විදිහට මේ නව සෛල ඇති කිරීමට හැකියාවක් තියෙන ඒ පටක වලට කියනවා විභාජක පටක කියලා. දැන් මේ සක්‍රීයයි කියපු කාරණයක් එක්ක හරිද? සක්‍රීයයි කියපු කාරණයක් එක්ක ඔයාලට මතක් වෙන්න ඕන මෙතන තියෙන මේ සෛල වල තියෙන විශේෂ ඉන්ද්‍රිකාවක්. මොකක්ද ඒ ඉන්ද්‍රිකාව? දැන් මේක සක්‍රීයයි කියලා කිව්වනේ සක්‍රීය ලෙස බෙදෙනවයි කියලා කිව්වනේ සක්‍රීය ලෙස බෙදෙන්න ශක්තිය ඕන. එනවා ඔයාලා දැනගන්න තවත් අමතර කාරණයක් තමයි මේ විභාජක පටකවල වැඩිපුර තියෙන්න ඕන ඉන්ද්‍රිකාවක් තියෙනවා. මොකක්ද? හිතන්න බලන්න. දැන් ශක්තිය ගැන කිව්වහම මතක් වෙනවා. ශක්තිය නිපදවීම සම්බන්ධයෙන් වැදගත් වෙන ඉන්ද්‍රිකාවක්. සෛලයක් ඇතුලේ මතක් වෙන්නේ නැද්ද? මයිටොකොන්ඩ්‍රියා. නැත්නම් මයිටොකොන්ඩ්‍රියම තමයි මේ සෛල වල වැඩිපුර තියෙන්නේ. මොකද මෙයාලා සක්‍රීයව ශක්තිය වැය කරමින් ටක් ගාලා සෛල විභාජනය වෙනවා. ඒකට ඒකට අවශ්‍ය ශක්තිය නිපදවන්න මේවල තියෙන්න ඕන මොනවද? මයිටොකොන්ඩ්‍රියම. හරිද? මයිටොකොන්ඩ්‍රියම තියෙන්න ඕන.
මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. හරි. ඒතර ওই විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන් විභාජක පටක කියලා. ඊළඟට අපි කතා කරනවා විභාජක පටකවල තියෙන විශේෂ ලක්ෂණ. අපි මූලික ටික කතා කරලා ඉවරලා සටහනට යමු. මේ තියෙන්නේ විභාජක පටකවල මූලික ලක්ෂණ ටිකක්. මම මේ ලක්ෂණ ටික පැහැදිලි කරන්නම් සහ මේ ලක්ෂණ අපිට දැනගෙන තියෙන්න ඕන. අපෙන් අහන නිසා. පළවෙනි ලක්ෂණය තමයි පේන ඇති සෛල ප්‍රමාණයෙන් කුඩයි. මොකද මේ දැන් අලුතෙන් හැදෙන ඒවා අලුතෙන් හැදෙන නිසා විශාල සෛල නැහැ. සෛල ප්‍රමාණයෙන් කුඩා සෛල තමයි දැක ගන්න පුළුවන්. ඒතර මේ සෛල එකට එකතු වෙලා වගේ අර කලින් රූප සටහනේ දකින්න නැති එක ගොනුවක් වගේ එකට පැක් වෙලා තියෙන. ඒකට පැක් වෙලා තියෙන සෛල අතර තියෙන අවකාශ. සෛල අතර තියෙන අවකාශය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අන්තර් සෛලීය අවකාශ. මේ සාමාන්‍යයෙන් ගෝලාකාර සෛල ගත්තොත් එහෙම මේ ගෝලාකාර සෛල මෙහෙම සම්බන්ධ වෙනකොට මේ අතර මේ හිඩැස් ඇති වෙනවා. ওই හිඩැස් වලට කියනවා මොනවා කියලාද අන්තර් සෛලීය අවකාශ කියලා. නමුත් දැන් මෙතන විභාජක පටක එකට ඇසිරිලා තියෙන හින්දා අන්තර් සෛලීය අවකාශ නැහැ. අන්තර් සෛලීය අවකාශ රහිතයි කියලා තමයි අපි ගන්න. හරිද? ඊළඟට මේ සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි. මෙන්න මේවා මේ විභාජක පටකවල විශේෂ ලක්ෂණ. හරිද? මේවා විභාජක පටකවල විශේෂ ලක්ෂණ. ඒවා වෙන් අපිට ඔළුවේ තියෙන්න වෙනවා. හරිද? දැන් 10 ශ්‍රේණියේ එහෙම් පිටින්ම තියෙන්න ඕන, 11 ශ්‍රේණියේ මේ එකතු වෙන ඒවා තියෙන්න ඕන. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි තියෙනවා මේ සෛලවල. ඒ න්‍යෂ්ටි වලින් කරන්නේ සෛලයක ජීව ක්‍රියා පාලනය කරන එකනේ. ඒ නිසා මෙයාලගේ විශාල න්‍යෂ්ටි දෙක ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඊළඟට මධ්‍ය රික්තක නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා වෙන්න පුළුවන්. සාමාන්‍ය ශාක සෛලයක් ගත්තොත් ශාක සෛලයක රික්තකයක් කියන එක විශාල රික්තකයක් තියෙනවා සාමාන්‍යයෙන්. ශාක සෛලයක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් එයාගේ වැඩිපුරම මේ වෙන් වෙලා තියෙන විශාල මධ්‍ය රික්තකයට තමයි ඉඩ වෙන් වෙලා තියෙන්නේ. නමුත් බලන්න මේ විභාජක පටකවල ඒ தත්ත්වය වෙනස් වෙලා තියෙනවා. විභාජක පටකවල ඒ தත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඇයි? සම්පූර්ණයෙන් ඒක අලුතෙන් හැදෙනවා. ටක් ටක් ගාලා වෙදි හැදෙනවා. ඒ නිසා මේ මොනවද රික්තක වලට ඉඩක් ලැබිලා නැහැ. විශාල මධ්‍ය රික්තකයක් නැහැ විභාජක පටකවල. දැන් මේ පාඩම ටිකක් අමාරු වෙන්න පුළුවන්. මේ තේරුම් ගන්න අමාරුව නෙමෙයි. පාඩම් කරගන්න තියෙන ගැටලුවත් එක්ක. හරි. ඊළඟට වැදගත් කාරණේ තමයි ශාක සෛලයක සාමාන්‍යයෙන් තියෙන්න ඕන එකක් මෙන්න මෙයාගේ නැහැ. මොනවද? හරිතලව. සාමාන්‍ය ශාක සෛලයක අනිවාර්යෙන් තියෙන එකක් නේ. කොළ පාට එහෙම නැත්නම් හරිත ශාකවල අනිවාර්යෙන් තියෙන එකක් තමයි හරිතලව. එතන මේ හරිතලවේ කියන එක මේ සෛලවල දැක ගන්න නැහැ. ඒකට ඔයාලා දැනගන්න ඕන එහෙනම් ඒකේ ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව ওই සෛලවලට නැහැයි කියලා. හරිතලව නැහැ කියන තර්කයත් එක්කම ඔලුවට එන්න ඕන. මේවල මේ මොනවද? මේවල ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව නැහැයි කියලා. ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව නැහැයි කියන එක ඔලුවට එන්න ඕන. අනර අපි කතා කරපු අවසාන දේ. මොකක්ද අවසාන දේ? දැන් මේකේ වැඩිපුරම සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වෙනවා කියලානේ අපි කතා කළේ. සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වෙන්න නම් මොකද්ද මෙයාගේ ඉන්න ඕන ප්‍රධාන ඉන්ද්‍රිකාව? මයිටොකොන්ඩ්‍රියා. මේකේ ඉන්න ඕන කවුද? මයිටොකොන්ඩ්‍රියා ඉන්න ඕන වැඩිපුර. මොකද සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වෙලා ශක්තිය හදන්න. ඒ ශක්තියෙන් තමයි සෛල ටක් ටක් ගාලා බෙදි යන්නේ. හරිද? ඔන්න ඔය කරුණු ටික විභාජක පටක යටතේ අපිට දැනගත යුතුයි. හරි. අපි ඊළඟට මේ විභාජක පටක වර්ග 3ක් තියෙන්නේ. ඒ විභාජක පටක වර්ග 3 ගැන කතා කරලම අපි සටහනට යමු. හරිද? හරි. ඒක පැහැදිලිව ලියාගත්තාම පාඩම් කරන්නත් ලේසියි. දැන් ලියන්න යන්න එපා. ඊළඟට මෙන්න මේ රූප සටහන මතක තියාගන්න. මේකත් සමහරට විභාගයට එන්න පුළුවන්. පොතේ තියෙන රූප සටහන. මේ විභාජක පටක වර්ග 3ක් අපිට හම්බෙනවා. මෙන්න මේ උඩින්ම තියෙනවා
අග්‍රස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය. හරිද? ඒ කියන්නේ මේ කඳක් ගහක් උසින් වැඩි වෙන්න බලපාන මේ ගහක් උසින් වැඩි වෙන්න මැදිහත් වෙනවට කියනවා අග්‍රස්ත විභාජකය. හරිද? දැන් අපි ඕනෑම ගහක අග්‍රස්තය වැඩි වෙනවන්ට උදාහරණයක් කියලා නේද අහලා තියෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. උදාහරණ මේකට ගැලපෙන ගහක් විභාජක පටකයේ තියෙන ගහක් හැම ගහකම විභාජක පටකයේ තියෙනවා. ඒ නිසා තමයි මුල් දිගින් වැඩි වෙන්නේ. මුලේ අග්‍රස්තයේ තියෙන විභාජක පටකයක්. මුලේ අග්‍රස්තය එහෙම නැත්නම් අපි කියනවා කඳේ අග්‍රස්තය, කඳේ මුදුන, කඳේ අග්‍රස්තය. අන්න ඒවල තියෙන්නේ මොනවද? අග්‍රස්ත විභාජක පටක. මේක මේ විභාජක පටක හැම ගහකම තියෙනවා. හරිද? ඒකෙනුත් අග්‍රස්ත විභාජකය කියන කොටස කඳක මුලක අග්‍රස්තයේ දැක ගන්න පුළුවන්. හරිද? ඒකට කක්ෂීය අංකුර කියලා තියෙනවා. මේ කක්ෂීය අංකුර වලත් අග්‍රස්තයේ දැක ගන්න පුළුවන්. ඒ කක්ෂීය අංකුර කියන එක මේ පාර්ශ්වයක විභාජකත් එක්ක එහෙම නැත්නම් අපි කතා කරන මේ මොන අංකුර පිළිබඳව. හරිද? ඒ අංකුර දැන් ගහක අංකුර තියෙනවානේ. එහෙම ගත්තොත් නිෂ්ක්‍රීය වෙලා මේ අංකුරයක් තියෙනවා. මේ ශාක පත්‍රයක් යට සාමාන්‍යයෙන් මෙතන අංකුරයක් තියෙනවා. මේ කක්ෂීය අංකුරයක් කියලා අපි ඔකට කියනවා. පාර්ශ්වික අංකුර කියලා කියනවා. ඒකයි මේකයි වෙනස්. හරිද? මෙන්න මේ අංකුර සක්‍රිය වෙලා මෙතනින් මොකද වෙන්නේ? අලුතෙන් අතු. එතන අග්‍රස්තයේ ඔය අග්‍රස්ත විභාජකයේ තියෙනවා. මොනවද? කක්ෂීය අංකුර වල අග්‍රස්තයේ අග්‍රස්ත විභාජකයේ තියෙනවා. අග්‍රස්ත විභාජකයෙන් මොකද කරන්නේ? ශාකය උසින් වැඩි කරනවා. මුලක් නම් දිගින් වැඩි කරනවා. ඔන්න ඔය කාරණේ කරනවා. මම මේ රූප සටහන් ඇසුරින් කියන්නම්. ඊට අන්තරස්ත විභාජකය. දෙවෙනියට තියෙන අන්තරස්ත විභාජක. මොකක්ද මේ අන්තරස්ත විභාජකය කියන්නේ කියලා මම මේ රූප සටහනකින් පැහැදිලි කරන්නම්. මේ තියෙන අග්‍රස්ත විභාජකය එකත් බලන්න. මේක ගහක අග්‍රස්තයේ හරි මුලක අග්‍රස්තයේ හරි කක්ෂීය අංකුර වල හරි මෙන්න මේ වගේ තැන්වල කක්ෂීය අංකුර තියෙනවා. ඒ වල හරි තියෙනවා. මේවල රූප සටහන් ටිකක් තමයි පෙන්නලා තියෙන්නේ. මේවල රූප සටහන් ටිකක් තමයි ඔය පෙන්නලා තියෙන්නේ. හරි. මේ තියෙන්නේ අග්‍රස්ත විභාජකය. මුලක් ගත්තොත් මේ මුලේ තියෙනවා මේ අග්‍රස්ත විභාජකය. ඒකෙන් මුල දිගින් වැඩි කරනවා. ගහ උස යන්නේ අග්‍රස්ත විභාජකයේ ක්‍රියාකාරීත්වය නිසා. හරිද? ගහ උස යන්නේ අග්‍රස්ත විභාජකයේ නිසා. මෙන්න මේ අතර තියෙනවා කක්ෂීය අංකුර. මේ අංකුරත් සක්‍රිය වෙලා අතු හැදෙන්න පුළුවන්. ඒකට ඒ වලත් අග්‍රස්ත විභාජකයේ තියෙනවා. මේ බලන්න අන්තරස්ත විභාජකය කියන්නේ මොකක්ද කියලා. අන්තරස්ත විභාජකය කියලා කියන්නේ මෙන්න මේක. දැන් මේ තෘණකුලයේ ශාකවල විශේෂයෙන්ම තෘණකුලයේ ශාකවල එහෙම නැත්නම් මේ බට පඳුරු බට ඒවලත් ඒකටමයි තියෙන්නේ. මේ තෘණකුලයේ එහෙම නැත්නම් මේ බටවල මෙන්න මේ කොටසට කියනවා පර්වයක් කියලා. මෙන්න මේ කොටස කියනවා පර්වය කියලා. ඊළඟට මෙන්න මෙහෙම තියෙන මේ කොටස් දෙකක් ගැටි කියලා කියනවා. නෝට කියනවා ගැටි කියලා. ගැටි දෙකක් අතර තියෙන පර්වයක්. ගැටි දෙකක් අතර තියෙන පර්වයක්. ඒතකොට තෘණ කුල එකක් හරි එහෙම නැත්නම් බට උණ බට ගත්තොත් මේ ඊළඟ රූප සටහනේ ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන එක. එතකොට මේ උණ බට වල මෙන්න මේ සීමාවට කියන පර්වයක් කියලා. පර්ව
හරිද මොනවද කියන්නේ පර්ව මම ලියන්න මොකක්ද ඒකට කියන්නේ පර්වයක් කියලා පර්ව එතන මේ පර්ව වල පාදයේ මේ තියෙන සම්පූර්ණ පර්වයක් ඒ පර්ව වල පාදයේ මෙන්න මේ සීමා මේක රතු පාටින් වගේ පෙන්ලා තියෙන්නේ අන්නේ පර්ව වල පාදයේ තමයි අන්තරස්ත විභාජක පටකයේ තියෙන්නේ අන්තරස්ත විභාජක පටකයේ තියෙන්නේ මෙන්න මේ පර්වවල. ඒතර මේ පර්වවල ක්‍රියාකාරීත්වය නිසා එහෙම නැත්නම් අන්තරස්ත විභාජකයේ ක්‍රියාකාරීත්වය නිසා මේ පර්වවල දිග වැඩි කරන. මේ දිග වැඩි කර. ඒ දිග වැඩි කිරීම නිසා මෙන්න මේ පර්වය දිගින් වැඩි වෙනවා. ඒකට ඒක එක එක පර්වවලට තමයි දිගින් වැඩි වීම බලපාන. ඒතර මෙතන තියෙන පර්ව පාදය මේ තියෙන පර්ව පාදයේ සෛලවල දිගින් වැඩි වීම මේ පර්වයේ දිග වැඩි වීමට බලපාන. ඒක අනිත් ඒවාට බලපාන්නේ මේ පර්වයේ පාදවල තියෙන මොනවාද අන්තරාස්ත විභාජකය වගින් මේ පර්වයේ දිග වැඩි කිරීම කරනවා. ඒ නිසා අන්තරාස්ත විභාජක තියෙන්නේ කොහෙද කියලා චුට්ටක් බලන්න තේරුම් ගන්න. හරිද? ඊළඟට අන්තරාස්ත විභාජකයේ ක්‍රියාකාරීත්වය නිසා මොකක්ද වෙන්නේ? පර්වවල දිගින් වැඩි වීම සිද්ධ වෙනවා. පර්වවල දිග වැඩි වීම සිද්ධ වෙනවා. හරිද? පර්වයක් කියන එක මොකක්ද කියන එක බලන්න. ඒතර ඒක ගොඩක් වෙලාට ද්විබීජපත්‍රී ශාකවල දක්නට ලැබෙන එකක් නෙමෙයි. මේ ඒකබීජපත්‍රී ශාකවලත් මෙන්න මේ වගේ තෘණකුලයේ ශාකවල තියෙන එකක්. හරිද? තෘණකුලයේ ශාකවල තියෙන එකක්. හරි. ඊළඟට බලන්න අපි කතා කළේ අන්තරාස්ත විභාජකය. මේ තියෙන පාර්ශවික විභාජක. පාර්ශවික විභාජක. හරිද? පාර්ශවික විභාජකයක් කියන එක ගත්තාම මේක තියෙනවා මේ ශාක කඳේ මහත වැඩි කරා. ඒක ද්විබීජපත්‍රී ශාකයක ශාකයක් ගත්තොත් ඒක පේනවා ඇති. පාදයෙන් පටන් අරන් උඩට එන්න මේකේ පහළ කඳ මහත වැඩි. එතකොට මේ පහළ තියෙන මොනවද පාර්ශවික විභාජක මගින් සෛල ගොඩක් හදලා ඒ හින්දා මේ කඳක පහළ ප්‍රදේශයේ මහත වැඩි. නමුත් උඩට එන්න මොකද වෙන්නේ? උඩට එන්න මේ අලුතෙන් සෛලනේ හැදෙන්නේ. එතකොට එයාලගේ කඳ මහතින් වැඩිවීම තාම ප්‍රමාදයි. ඒ නිසා මෙන්න මේ වෙනස තියෙනවා. කොහෙද මේ පාර්ශවික විභාජකයේ තියෙන්නේ? මෙන්න මේ කඳේ අපි මෙන්න මෙහෙම හරස් කඩක් ගත්තොත් ඒ හරස් කඩේ තියෙනවා මෙන්න මේකට අපි කියනවා ෆ්ලෝයම පටකය. මොකක්ද කියන්නේ? ෆ්ලෝයම පටකය. මේ ඇතුළතින් තියෙන එකට කියනවා සෛලම පටකය. ඔය පටක දෙක අතර තමයි තියෙන්නේ මේ පාර්ශවික විභාජක පටකයක් වෙච්ච අපි ඔය කියනවා කැම්බියම් කියලා. කැම්බියම් පටකය. මෙන්න මේකට කියනවා කැම්බියම කියලා. කැම්බියම. මෙන්න මේ කැම්බියම සෛල බෙදීම නිසා තමයි ඔය කැම්බියම් පටකයේ සෛල බෙදීම නිසා තමයි මේ දෙපැත්තට සෛල හදනවා. දෙපැත්තට සෛල හදන හින්දා කඳ මහතින් වැඩි වෙනවා. කඳ මහතින් වැඩි වෙනවා. හරිද? කඳේ මහත වැඩි. කඳේ මහත වැඩි කරන. උඩට එන්න සිහින් වෙනවා. මොකද උඩ තියෙන කැම්බියම් පටකයෙන් සෛල හැදෙන්නේ ටික පරක් වෙලා. පාදීය ප්‍රදේශයේ සෛල කලින් ඉඳලා හදන හින්දා මේ පාදීය ප්‍රදේශයේ මහත වැඩි. හරි. තව ප්‍රශ්නයක් අපිට තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ කැම්බියම් පටකය නැහැ ඒකබීජපත්‍රී ශාකවල. ඒකබීජපත්‍රී
ශාකවල කැම්බියම් පටකය නැහැ. හරිද? ඒ නිසා මේ කඳ මහතින් වැඩිවීම අපිට බලා ගන්න බෑ. කඳ මහත වැඩි උඩට එන උස අඩු වෙනවා. කඳේ මහත අඩු වෙන එහෙම බලා ගන්න බෑ. ඒක ඒකාකාර ඝනකමකින් යුක්තව තමයි තියෙන්නේ. ඒකාකාර යුක්තව ඝනකමකින් තියෙන. කෙසේ වෙතත් මේ කැම්බියම් පටකය කියලා කියන්නේ විභාජක පටකයේ පාර්ශ්වයක විභාජක පටකයේ එක අවස්ථාවක් උදාහරණයක්. ඒ නිසා ඒක තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාකවල විතරයි. ඒ නිසා තමයි ওই ද්විබීජ පත්‍රී ශාකවල කඳ පහළට වෙනකොට මහතින් වැඩි උඩට වෙනකොට මහතින් අඩු වෙලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය ටික අපි දැනගන්න ඕන විභාජක පටක යටතේ. මේ මෙතන තියෙන්නේත් ඔය කඳේ කොටසක් වෙන්නලා මහතින් වැඩි කරනවා කැම්බියම් පටකය මගින්. මේකේ සෛලම පටකයි ෆ්ලෝයම පටකයි අතර තියෙන කැම්බියම් පටකය ද්විතීක වර්ධනයක් කියලා අපි කියනවා. සිද්ධ කරනවා. හරි. ඊළඟ එකට යන්න කලින් අපි සටහනට ගිහිල්ලා ඉමු. අපෙන් අහලා තියෙන ප්‍රශ්නය විභාජනය වීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක බෙදෙන ප්‍රධාන කාණ්ඩ දෙක මේ තියෙන ප්‍රධාන කාණ්ඩ දෙක පළවෙනි එක විභාජක පටක දෙවෙනි එක ස්ථීර පටක මේක ලියන්න. හරිද? විභාජක පටක කියලා කියන්නේ බෙදීමේ හැකියාව ඇත. ස්ථිර පටක බෙදීමේ හැකියාව නැත. අපි ඔතන මේකත් ලියාගමු. ස්ථිර විභාජක පටක ගාවින් ඉටි කෑල්ලක් ගහලා ලියන්න. බෙදීමේ හැකියාව ඇත. බෙදීමේ හැකියාව නැත කියලා ස්ථිර පටක ගාවින් ලියාගන්න. මේක ලියලා ඉස්සරහින් ලියාගන්න. බෙදීමේ හැකියාව ඇත. මෙතන මොකද්ද ලියන්නේ? බෙදීමේ හැකියාව නැත. හරි නේද? යමු ඊළඟට අපෙන් අහලා තියෙනවා විභාජක පටක යනු කුමක්ද? මෙන්න මේක ලියා ගන්න විභාජක පටක යනු කුමක්ද කියන එක. සෑදෙන ශාක පටක වේ යලිවත් කවන්නේ. සක්‍රීය ලෙස අනුන විභාජනයට ලක් වෙමින් නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටක වේ. සරලවෝක දැනගෙන තියෙන්නත්
තිබ්බට කමකුත් නැහැ. මොකද්ද? බෙදීමේ හැකියාව ඇති. එහෙම නැත්නම් නව සෛල ඇති කිරීමට හැකියාව ඇති. සෛල වලින් හැදිලා තියෙන ශාක පටක වලට කියනවා විභාජක පටක කියලා. හරිද? හරිද? කියන්න හරි එසෙන් කරන්න හරි. හරි සර්. හරි. ඊළඟට අපි බලමු මේ ප්‍රශ්න අහලා තියෙන්නේ විභාජක පටක වල තියෙන ලක්ෂණ. ඒතර ඕකේ මම ටියුට් එකේ කිහිපයක් දීලා තියෙනව නේද? සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී වේ, අන්තර්සෛලීය අවකාශය රහිත හෝ පැහැදිලි නැත. එහෙම නැත්නම් අන්තර්සෛලීය අවකාශය රහිත වේ කියලා ගත්තත් කමක් නැහැ. ඊළඟට තියෙන කරුණු ටික ලියා ගන්න. මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා කියන එක වැදගත්. හරිතලව නැහැ කියන එක වැදගත්. විශාල න්‍යෂ්ටි ඇත කියන එක වැදගත්. විශාල මන්ත්‍රික්තක නැහැ කියන එක වැදගත්. වෙන පාට වලින් හරි ලියා ගන්න. හරිද? කරුණු ගොඩ ගහ ගන්න එපා. ටික ටික අපි කොහොම හරි ඉවරයක් කරගෙන යමු. හරි සර්. හරි. ඊළඟට අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ විභාජක පටක වර්ග 3 ලියන්න මෙන්න මේක නම් කරන්න. උතන හිස් කොටු දීලා තියෙනවා මෙන්න මේ රූප සටහන ඇසුරින්. මුලින්ම තියෙන විභාජක පටක වර්ගයට කියනවා අග්‍රස්ත විභාජක. උඩින්ම තියෙන එක අග්‍රස්ත, ඊළඟට අන්තරස්ත, තුන්වෙනි එක පාර්ශවික. මේ රූප සටහනේ තියෙන විදිහට නම් කරන්න. හරිද?
පිළිවෙලන ගමන් කියන්න. හරි සර්. හරි. ඉතින් අපිට මේ එක එක පටකය ගැන චුට්ටක් ලියන්න තියෙන්නේ. මෙන්න මේ කරුණු ටික ලියාගන්න මම උදාහරණ ටිකක් මෙතනින් ලියන්නම්. උදාහරණ ටිකත් මතක තියෙන්න ඕන. මේ කරුණු ටික ලියන්න කරුණු විදිහට ලියා ගන්න. උදාහරණ ලියා ගන්න. මම මෙතනින් ලියන්න. ඔය තියෙන ප්‍රයෝජනය ඔය තියෙන උදාහරණයි ලියා ගන්න. හරිද? හරි සර්. ඊළඟට අපි බලමු අනිත් විභාජකයේ අන්තරස්ථ විභාජකයේ ඒකෙත් සටහනට යමු. මේ තියෙන තැන හරිද? මේ තියෙන තැන මේ එයාගෙන් තියෙන ප්‍රයෝජන හර්වයක් කියන්නේ මොකක්ද කියන එක රූප සටහනේ නම් කරගන්න. පර්ව පාද කියන එක මේ තියෙන පර්ව පාද ඒක නම් කරගන්න. මෙතනට නම් කරගන්න පර්ව පාද කියලා. පර්ව පාද මේ තියෙන්නේ පර්වය පර්ව නම් කරගන්න. එක එක පර්ව තමයි උතන තියෙන්නේ.
හරි නම් කියන්න. හරි සර්. හරි. දැන් නම් කිරීමත් කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ විභාජක පාර්ශ්වික විභාජක පටක. පාර්ශ්වික විභාජක පටක මගින් කරන්නේ කඳේ මහත වැඩි කරන එක. තා මෙයා ඉන්නේ කැම්බියම් පටකය තමයි මේකේ තියෙන උදාහරණය. දීබීජ පත්‍රී ශාකවල තමයි මේක අපිට ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන්. කැම්බියම් පටකේ තියෙන්නේ දීබීජ පත්‍රී ශාකවල විතරයි. ප්‍රයෝජනෙ ලියා ගන්න කඳේ මහත වැඩි කරනවා. ඊළඟට උදාහරණයක් තියෙන එක ලියා ගන්න. ඔය ප්‍රයෝජනත් එක්ක ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ප්‍රයෝජන ටික තේරුම් ගන්න. හරි නේද? අපි බලමු ඊළඟට අපිට තියෙන ඊළඟ පටක වර්ගයට යනවා. ඔන්න අපි කතා කරපු පටක වර්ගය ගැන චුට්ටක් සාරාංශයකට යමු. හරි. දැන් මම මෙතනින් ගොඩනගන්න ශාක පටක මට උදව් කරන්න. පටක ගත්තොත් ඇත්තටම මේක ලොකු වර්ගීකරණයකට යන්නේ. ඒක ඕනේ පැත්තකට වර්ගීකරණය ගොඩනගා ගන්න පුළුවන්. මම මෙහෙම ගන්නම්කෝ. පටක කියන එක ගත්තොත් පටක වර්ග දෙකක් තියෙනවා. මොනවද පටක වර්ග දෙක? එකක් විභාජක පටක. නෑ දැන් අපේ මාතෘකාව පටකනේ. විභාජක පටක අයිති වෙන්නේ ශාක පටක වලට. පටක බෙදෙනවා කොටස් දෙකකට. ශාක පටක අනිත් එක තමයි සත්ව පටක. මේ වර්ග දෙක තමයි මේ පාඩමේදී කතා කරන්නේ. දැන් මේ ශාක පටක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි කිව්වේ මොකද්ද? විභාජක පටක. විභාජක පටක. අනිත් එක මොකද්ද? ස්ථීර පටක. ස්ථීර පටක. ස්ථීර පටක. හරි. මේවට අපි ආවේ නෑ තාම. දැන් ස්ථීර පටක වලට දැන් එන්න හදන්නේ. විභාජක පටක ගත්තාම ඒකේ අවසානයේ කොටස් තුනක් අපිට ආවනේ. මොනවද කොටස් තුන? අග්‍රස්තය, අග්‍රස් විභාජකය, අන්තරස්ත විභාජකය, අන්තරස්ත විභාජකය. පාර්ශවික විභාජකය. හරි. අන්තරස්ත විභාජකය, පාර්ශවික විභාජකය. මේ විදිහට වර්ග තුනක් බෙදුවා. මේක ආයෙමත් බෙදන්න ගියේ නැහැ. අපිට ඕන නම් උදාහරණ කියලා මේ පොඩ්ඩක් ඕන නම් ලියාගත්තා. දැන් ඔක්කොම ලියන්න ගියොත් මේක පාඩම් කරන්න ගියාම හරි මේක අච්චාරුවක් වෙනවනේ. අවශ්‍ය මූලික දේවල් ටික විතරක් අපිට මෙතෙන්ට ගන්න පුළුවන්. හරිද? එතෙන්ට ඕන නම් ලියන්න පුළුවන්. අග්‍රස්ත විභාජකයේ තියෙන කඳේ අග්‍රස්තය, ඊළඟට මුලේ අග්‍රස්තය,
ඊළඟට කක්ෂීය අංකුර. ඊළඟට අන්තරස් විභාජකය ගත්තාම මේකේ තියෙන්නේ පර්ව පාදවල පාර්ශවික විභාජක තියෙන්නේ කැම්බියම් පටකය. කැම්බියම් පටකය. හරි. උතරින් පස්සේ දැන් අපි ස්ථීර පටක ගැන කතා කරන්න ඉන්නේ. ස්ථීර පටක ගැන කතා කළේ නැහැ. ස්ථීර පටකක් තියෙනවා වර්ග දෙකක්. දැන් මේක ඉඩ තියෙන විදිහට අපි වර්ගීකරණය කරගෙන යන්න ඕන. හරිද? දැන් මේක මම නැවතත් ආයේ කොටසෙදි මතක් කරනවා. මේ ඔක්කොම ටික ඉවරනාට පස්සේ කියන්නේ ස්ථීර පටකත් ටික මේ විදිහට ඒක ගොඩනගාගෙන යනවා. හරි. ඒකට දැන් අපි ස්ථීර පටක කියන එක දන්නවා තවදුරටත් විභාජනය වෙන්න බෑ. ඒක පැහැදිලිනේ. ස්ථීර පටකය කියන එක ගත්තොත් ඒක තවදුරටත් විභාජනය වෙන්න බෑ. එහෙනම් ඒවට අපි කියනවා ස්ථීර පටක. ඉතින් පටකයක් වුණාම එයා කොහොමද නිශ්චිත කාර්යයක් ඉටු කරනවනේ. ඒ නිසායි මෙතන කියලා තියෙන්නේ නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වෙච්ච පටක. එහෙම නැත්නම් සෛල සමූහයක් කියලා කියන්නත් පුළුවන්. සෛල සමූහයක් කියලා කියන්නත් පුළුවන්. තවදුරටත් විභාජනය වෙන්න බැරි නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැඩගැහිච්ච විශේෂණය වෙච්ච සෛල සමූහයක් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් විශේෂණය වූ පටක ස්ථීර පටක කියලා කියනවා. ස්ථීර පටක කියලා කියනවා. හරි. ඊළඟට බලන්න අපි ස්ථීර පටක ආයමත් බෙදෙනවා කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. මොකද්ද සරල ස්ථීර පටක, අනිත් එක සංකීර්ණ ස්ථීර පටක. මේ විදිහට ගත්තොත් මේ මම ලියලම පෙන්නන්නම්. අවධානයෙන් තියාගන්න. මේ විදිහට ගත්තොත් ස්ථීර පටක කියන එක කොටස් දෙකකට බෙදෙනවා. මොනවද කොටස් දෙක? සරල ස්ථීර පටක, අනිත් එක මොකද්ද? සංකීර්ණ ස්ථීර පටක. එතකොට මේ සරල ස්ථීර පටක කියලා කියන්නේ ඒක තවදුරටත් බෙදෙන්න බෑ. ඒක වෙනම කාරණයක්. සහ එතන හැදලා තියෙන එකම වර්ගයේ සෛල වලින්. දැන් අපි සරල ස්ථීර පටක උදාහරණ තුනක් කතා කරනවා. මේකත් මෙතනින් ලියන්න. මොනවද උදාහරණ තුන? පළවෙනි එකට කියනවා මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය. ඊළඟ අපිට හම්බ වෙනවා ස්ථූල කෝණාස්තර පටකය. ස්ථූල කෝණාස්තර පටකය. ස්ථූල කෝණාස්තර පටකය. අනිත් අය යන්න. ඊළඟට තුන්වෙනි වර්ගය තමයි දෘಢස්තර පටකය. දෘಢස්තර පටකය. මෙන්න මේ පටක වර්ග තුනම මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය, දෘಢස්තර පටකය කියන වර්ග තුනම එයාලා වෙන වෙනම ගත්තාම එයාලා හැදිලා තියෙන එකම වර්ගයේ සෛල සමූහයකින්. එකම වර්ගයේ සෛල සමූහයකින් තමයි එයාලා හැදිලා තියෙන්නේ. අපි ඒක එයාලා ගැන කතා කරනකොට අපි හඳුනා ගන්න පුළුවන්. එකම වර්ගයේ සෛල සමූහයකින් තමයි එයාලා හැදිලා තියෙන්නේ. දැන් ඊළඟට සංකීර්ණ ස්ථීර පටක ගත්තාම ඒකේ වර්ග දෙකක් තියෙනවා. මොනවද වර්ග දෙක? අපි මීට කලින් හඳුනාගත්ත ශෛලම පටකයයි ෆ්ලෝයම පටකයයි. ශෛලම පටකයයි ෆ්ලෝයම පටකයයි. මේවා අපි මීට කලිනුත් අහලා තියෙනවා.
ඊළඟට සෛලම පටකය ගත්තාම මේකේ තියෙන එකිනෙකට වෙනස් සෛල වර්ග හතරක්. ඒ සෛල වර්ග හතරක් නිසා ඒක පටක වර්ග හතරක් නෙමෙයි. සෛලම පටකයේ තියෙන එකිනෙකට වෙනස් සෛල වර්ග හතරක්. ෆ්ලෝයම පටකයේ තියෙන එකිනෙකට වෙනස් සෛල වර්ග හතරක්. ඒ නිසා දැන් මේ සෛලම පටකයේ ෆ්ලෝයම පටකයේ ගත්තාම එයාලගේ ඇතුලේ එකිනෙකට වෙනස් සෛල වර්ග තියෙන නිසා තමයි අපි යාලට කියන්නේ සංකීර්ණ ස්ථීර පටක කියලා. සංකීර්ණ ස්ථීර පටක කියලා කියන්නේ ඒ නිසා. හරිද? ඊළඟට සරල ස්ථීර පටක කියලා කියන්නේ මෘදු ස්ථිර පටකය ගත්තොත් ඒකේ තියෙන එකම ගෝලාකාර හැඩේ සෛල විතරයි. ස්ථූල කෝණාස්තර පටකය ගත්තොත් එයාගේ තියෙන ඒ තියෙන සෛල වර්ගයේ හැඩේ විතරයි. එකම වර්ගය. ඒ නිසායි අපි මෙයාලා නැවතත් කොටස් දෙකකට බෙදලා තියෙන්නේ සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක විදිහට. හරිද? සංකීර්ණ ස්ථීර පටක විදිය. ඒ ටික තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. හරි. ඊළඟට අපි සරල ස්ථීර පටක වලට යන්න කලින් අපි ඊට පස්සේ සරල ස්ථීර පටක එක දිගට කතා කරගෙන යමු. ඔතන අහලා තියෙනවා ස්ථීර පටක කියන්නේ මොනවද? ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා ස්ථීර පටක දෙවර්ගයේ කුමක්ද? ඊළඟ සරල ස්ථීර පටක ගැන අහලා තියෙනවා. සරල ස්ථීර පටක කියන එකට ගියාම අපි ඒකේ උදාහරණ කතා කරමු. සරල ස්ථීර පටක කියන එකත් මෙතනින් ලියාගෙනම ගිය හැකි. එකම වර්ගයේ සෛල සමූහණය වීමෙන් සෑදුණු පටක කියලා ඒකත් අපි ලියාගමු. සරල ස්ථීර පටක මේ ටික ලියා ගන්න. උතනදී අහලා නැහැ සංකීර්ණ ස්ථිර පටක. ඒ නිසා අපි ඒකේ හැඳින්වීම ඊට පස්සෙ ලියාගමු. දැනට ලියන්න ස්ථිර පටක කියන්නේ මොකක්ද? සරල ස්ථිර පටක කියන්නේ මොකක්ද? මේ ස්ථිර පටක වර්ග දෙක ලියන්න. ඊළඟට ලියන්න සරල ස්ථිර පටක කියන්නේ මොනවද කියලා. හා ලියලා ඉවර නම් රයිස් හෑන්ඩ් කරන්න. ලියලා ඉවර නම් රයිස් හෑන්ඩ් කරන්න. කවිසනිදුව කියන්නේ මොකද්ද පටකයක් කියන්නේ කියලා? කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භාවයක් සහිත සෛල සමූහය. අයමත් කියන මුල් ටික කට් වෙලා ඉහුනේ. කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු ඒ කියන්නේ එයාලට පොදු කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ පොදු කාර්යභාරයක් තියෙනවා. නිශ්චිත එහෙම නැත්නම් අපි කියන නිශ්චිත කෘත්‍යයක් කියලා මෙතනක් තියෙනවානේ. නිසා අනිවාර්යෙන් කෘත්‍ය කියනකොට නිශ්චිත කෘත්‍යයක් කියලා කියන්න. හරි. ආයෙමත් කියන්න.
නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක්. අනිත් දරුවොත් බලන්න හරිද කියලා. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක්කට කියනවා පටකයක් කියලා. ඒක ජීවි දෙහක අඩංගු වෙන කියලාත් මුලට දැම්මට ගැටලුවක් නැහැ. නිතරෝ හිරණදුව විරද මොකක්ද පටකයක් කියන්නේ? ජීවි දේහයක නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සෑදුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක්. හොඳයි. ඊළඟට ටසිත් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහය. පොදු සම්භවයක් සහිත නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් අපි කියන මොකක් කියලාද? පටකයක් කියලා. හරි. ඊළඟට අපි මේ ස්ථිර පටක් ගැන ලියලා හිටියේ. හරි. අපි යමු ඊළඟට සරල ස්ථිර පටක වලට ස්ථිර පටක මේ රූප සටහනේ වර්ග ගොඩක් තියෙනවා. මේ උඩින් තියෙන එක මේ මෙතන තියෙන ඉනි මුදුස්තර කියලා. ඒක ඉනි මුදුස්තර, සවිවර මුදුස්තර. මේ මෙතන තියෙන සංකීර්ණ ස්ථිර පටක. හරිද? මෙතන තියෙන සංකීර්ණ ස්ථිර පටක සෛලමයි, සෛලම පටකයයි, ෆ්ලෝයම පටකයයි මෙතන තියෙන්නේ. ඒ වගේ සමහරු රූප සටහන් ඉන්නේ නැහැ. දැන් මෙතන මේ ගෝලාකාර හැඩයට තියෙනවා සහ බහුවස්ත්‍රාකාර හැඩයට තියෙනවා. අර අපි කතා කරන්න යන පටක මේ ගෝලාකාර හැඩයට තියෙන්නේ මුදුස්තර පටක. හරි. අපි බලමු මොනවද මේ මුදුස්තර පටක කියලා කියන්නේ. සහ මුදුස්තර පටකවල ලක්ෂණ මොනවද කියලා බලමු. හරිද? මේ බලන්න මේකේ තියෙන්නේ ගෝලාකාර හැඩැති සෛල තියෙන. දැන් ගෝලාකාර හැඩැති නැහැ කියලා කියන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් මේ ගෝලාකාර හැඩයක් කියලා තමයි අපි සලකන්නේ. බලන්න මේ ගෝලාකාර හැඩේ නිසා දැන් මේක මේ දික් කඩක් ගත්තොත් මෙන්න මේ විදිහේ දිගටි ආකාරයට තමයි අපිට පේන්නේ. දැන් මේක උඩට එන්න තියෙන්නේ. මේක මේ උඩට එන්නේ මෙහෙම. මේක මට මේ තලයෙන් ඇඳලා පෙන්නන්න බෑ. හරිද? මේක මේ උඩට එන්නේ ගෝලාකාර හැඩති විදියට. දැන් මේක මෙහෙම කපලා බලපුවාම මේක උඩින් බලපුවාම පේන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ මේක මේ පැත්තට කපලා තමයි බලන්නේ. හරස් කඩ සහ දික් කඩ කියලා කියන්නේ ඒකට. ඊළඟට අපි බලමු මේ වල තියෙන අනිකුත් ලක්ෂණ. මේ ගෝලාකාර හැඩය නිසා ගොඩක් වෙලාවට මේවා එකම ප්‍රමාණයට තියෙන නිසා සම විස්කම්බිකයි කියලා කියන විස්කම්බය දන්නවනේ. මෙහෙම අපි ඇඳුත් දැන් අපිට බලපුවාම හිතන විස්කම්බය සමාන නැහැ කියලා. නමුත් බොහෝමයක් ගත්තොත් මේ විස්කම්බය දන්නවනේ වෘත්තයක විස්කම්බය කියන එක දන්නවන්නේ.
වෘත්තයක් ඇඳුවොත් කේන්ද්‍රය හරහා අපි මෙහෙම රේඛාවක් ඇඳුවොත් විස්කම්භයනේ. ඒකට කියනවා සම විස්කම්භිකයි කියලා. සම විස්කම්භිකයි. මේ ගෝලාකාර හැඩය නිසා මෙන්න මේ වගේ හිඩස් සෛල අතර ඇති වෙනවා. හිඩස් සෛල අතර ඇති වෙනවා. ඒ ඇති වෙන හිඩස් වලට අපි කියනවා අන්තර්සෛලීය අවකාශ කියලා. මොනවා කියලාද කියන්නේ? අන්තර්සෛලීය අවකාශ කියලා. මේ තියෙන අන්තර්සෛලීය අවකාශ. ඒ අන්තර්සෛලීය අවකාශ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට මෙයාලා සජීවී. දැන් අපි දැනගන්න ඕන සජීවී සෛල මේ කතා කරන පටක වලින් සජීවී කවුද? අජීවී කවුද කියලාත් අපි දැනගන්න ඕන. එතකොට මෙන්න මෙයාලා අපි සලකන්නේ සජීවී සෛල කියලා. සජීවී සෛල. හරිද? සජීවී සෛල. මේක වැදගත් කාරණයක්. ඊළඟට අපි කතා කළා මෙයාලගේ තියෙනවා කියන්නේ ගෝලාකාර හැඩය, සමවිස්කම්භික බව. ඊළඟ වැදගත් දේ මේක අපි කලින් කියපු එක අන්තර්සෛලීය අවකාශ. අන්තර්සෛලීය අවකාශ තියෙනවා. සහ මේ බලන්න මේ තියෙන මෙයාලගේ විශාල මධ්‍ය රික්තකය. මේ මෙතන පේන්න තියෙන විශාල මධ්‍ය රික්තකය මේ. ඒතර මෙයාලගේ තියෙනවා විශාල මධ්‍ය රික්තකයක්. මොනවාවලද? මුදුස්තර පටකේ විශාල මධ්‍ය රික්තකයක්. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. එකත් වැදගත්. ඊළඟට මෙයාලගේ සෛල බිත්ති. සාමාන්‍යයෙන් සෛල බිත්ති හැදලා තියෙන මොනවා වලින්ද කියලා දන්නව නේද? 10 වසර පළවෙනි පාඩමේ තියෙනවා. ශාක සෛලවල සෛල බිත්ති සාමාන්‍යයෙන් හැදලා තියෙන්නේ මොනවා වලින්ද? කියන්න බලන්න. සෙලියුලෝස් වලින් සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් වලින්. එතකොට මෙයාලගේ සෛල බිත්ති ඇදලා තියෙන්නේ අනිත් සෛල ශාක සෛල වගේම සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් වලින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය කියන ප්‍රධාන කරුණු ටික මතක තියෙන්න ඕන. මොකද මේ ලක්ෂණ දීලා තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඔය ලක්ෂණ දීලා තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ නිසා අපි දැනගෙන තියෙනවා මොනවද මේ අහන්නේ කියලා. තේරුණාද? පළවෙනි එක සජීවී. දෙවෙනි එක විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. තුන්වෙනි එක අන්තර්සෛලීය අවකාශ තියෙනවා. කොහොමත් සෙලියුලෝස් වලින් හැදලා කියන එක සාමාන්‍ය ලක්ෂණයක්. මේ න්‍යෂ්ටිය පර්යන්තයට යනවා කියන එක සාමාන්‍ය ශාක සෛල වල දක්නට ලැබෙන එකක්. ඒ නිසා මෙන්න මේ ලක්ෂණ ටික මතක තියාගන්න. මෙයාලා ඉන්නේ කොහෙද කියලා ඊළඟට දැනගන්න ඕන. දැන් මෙයාලා ඉන්න තැන් දෙකක් මම කලින් රූපයක පෙන්නුවා. මොකක්ද ඒ රූපය? අර සෛල වර්ගයක් පෙන්නුවේ. ඒකේ පෙන්නුවා ඉනිමුදුස්තර සෛලයි සවිවර මුදුස්තර සෛලයි කියලා. මේ තියෙන ලක්ෂණ ටික මේ තියෙන අර ගෝලාකාර හැඩය සහ අන්තර්සෛලීය අවකාශ පවතින විදිය. දැන් මේ ලක්ෂණ ටික අපි ලියාගමු. දැන් මෙයාලා ඉන්න තැන් ටික බලන්න ශාක කඳේ මේ කඳක අර කූඩලු ශාකයේ බැලුවොත් එහෙම අපිට ඒ කඳේ හරස් කඩක් තුනී කඳක් අපි අරගෙන බැලුවොත් කඳ අපි එහෙම හිතන්නකෝ මේ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරන්න හම්බුනොත් මෙහෙම කූඩලු ශාකයක හරිද කූඩලු ශාකයක් අරගෙන මේ විදිහට අපි ඒකේ කඳ මෙන්න මේකෙන් තුනී මේ ඇඳපු රේඛාවටත් වඩා තුනී එකක් ගන්න පුළුවන් නම් හරිද මම මෙහෙම රේඛාවක් අඳින්න ඒක පේන්නේ තියෙන. දැන් අර කලින් ඇඳපු රේඛාවට මේ රේඛාව තුනීනේ. එතකොට ඒ තුනී අපිට තුනී ශාක කඳක් කපා ගන්න පුළුවන් නම් කූඩලු වලින් අන්න ඒක අපි අන්වීක්ෂයට දාලා බැලුවොත් අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ තියෙන්නේ මේ තියෙන සංකීර්ණ කලාපය. හරිද? සංකීර්ණ පටක ශෛලමයි ශෛලම පටකයි
ප්ලෝයම පටකයි තියෙන සංකීර්ණ ස්ථිර පටක තියෙන මෙන්න මේවා වල මම ටික මෙහෙම පාට කරන්න. ඒතකොට මේකේ තියෙනවා මේ බාහිකය කියලා ප්‍රදේශයක්. මේ තියෙන්නේ බාහිකය කියන සීමාව. ලියලා පෙන්නන්න. මේ තියෙන්නේ බාහිකය කියන සීමාව. හරිද? බාහිකය. මේ තියෙන්නේ බාහිකය. පැහැදිලි නැතුවද? නමුත් ඔය තියෙන්නේ බාහිකය. කොළ පාටින් තියෙන්නේ බාහිකය. ඊළඟ මේක ඇතුළට වෙන්න තියෙන සීමාවට කියනවා මජ්ජාව කියලා. දැන් මේ සීමාවට අපි කියන්නේ මජ්ජාව කියලා. ඒතර මජ්ජාවේ අර සෛලම ෆ්ලෝයම පටක අස්සේ මෙන්න මේ තියෙන ඔය කියන මුදුස්තර පටකය. මේ මුදුස්තර පටකේ මුදුස්තර සෛල වලින් තමයි පිරීලා තියෙන්නේ. පැහැදිලිද? ඒක හඳුනා ගන්න පැහැදිලිව කොහෙද මේ බාහිකය කියන්නේ කොහෙද මේ මජ්ජාව කියන්නේ කියන එක හඳුනා ගන්න. මේ සෛලයේ කඳේ හරස්කඩ අරන් බලපුවාම මේ සෛල ගොනුවේ මේ පිටතට වෙන්න මෙන්න මේ තියෙන සීමාවට තමයි අපි කියන්නේ බාහිකය කියලා. මේ බාහිකය පිරලා තියෙන්නේ මුදුස්තර පටකේ. මෙන්න මේ ඇතුළට වෙන්න තියෙන මජ්ජාව කියන සීමාවේ මෙන්න මෙහි තියෙන්නේ මොනවද? මුදුස්තර පටකේ. අන්න අපි එක අවස්ථාවක් කතා කළා මුදුස්තර පටකේ තියෙන ශාක කඳේ බාහිකය සහ මජ්ජාව. ඒක අවබෝධ කරගන්න. ඊළඟට මේ තියෙන්නේ තව ඒ වගේම දෙයක් අපි ශාක කඳ ගැන කතා කළා. ඒ වගේ මුල. මේ තියෙන්නේ මුලක්. උතර මේ මුලේ අර කිව්වා වගේම පිටතට සීමාවට කියනවා බාහිකය. මුලේ ඇතුළට වෙන්න තියෙන සීමාවට කියනවා මජ්ජාව. බාහිකය කියලා කියනවා පිටත සීමාවට, ඇතුළට වෙන්න කියනවා මජ්ජාව කියලා. ඒත් ඒවා පිරලා තියෙන්නේ මුදුස්තර පටකයෙන් කියන එක තමයි මේ කියන්න හදන්නේ. ඒතර ශාක කඳ හරි මුල හරි ඒකේ බාහිකය සහ මජ්ජාව පිරලා තියෙන්නේ මුදුස්තර පටකයෙන්. ඊළඟට මේවා තියෙනවා මුදුස්තර පටක අපිට දැක ගන්න පුළුවන් මේ රූප සටහනේ පෙන්ලා තියෙන ත්‍රිමාන රූප සටහනේ ඒක මේ තියෙන්නේ මේකට අපි කියනවා ඉනි මෘදුස්තර කියලා. මොකක් කියලාද කියන්නේ? ඉනි මෘදුස්තර කියලා. මේ ශාක පත්‍රයක තමයි මේ තියෙන්නේ. පත්‍රවල දැක ගන්න පුළුවන්. ශාක පත්‍රයක තියෙන ඉනි මෘදුස්තර. එතන මෙන්න මෙතන තියෙන්නේ මම මේකට කලින් නම කිව්වා මතකද? මේකට කියනවා සවිවර මෘදුස්තර කියලා. සවිවර මෘදුස්තර. ගෝලාකාර හැඩය මේක නම් පැහැදිලිව පේන්න තියෙනවා. ත්‍රිමාන රූපයක් නිසා. එතකොට මේ කියන ඉනි මෘදුස්තරයි සවිවර මෘදුස්තරයි කියන්නේ ශාක පත්‍රයක තියෙන මෘදුස්තර පටකය. මේ තියෙන ශාක පත්‍රයක ත්‍රිමාන රූපයක්. සෛල කොහොමද තියෙන්නේ කියලා. හරිද? ශාක පත්‍රයක ත්‍රිමාන රූපයක්. ඒකේ තියෙන ඉනි මෘදුස්තරයි සවිවර මෘදුස්තරයි කියන්නේ මෘදුස්තර පටකයට අයිති කියන එක මතක තියාගන්න. ඊළඟට තව බීජවල මේ පළවල මාංශවල කොටස අර්ථාපල් වල ඇපල් වල ඔය පිරීලා තියෙන්නේ අපි කන්නේ ගොඩක් වෙලාවට මෘදුස්තර පටකේ. අර්ථාපල් වෙන්න පුළුවන් ඇපල් වෙන්න පුළුවන්. ඒ පිරීලා තියෙන්නේ මෘදුස්තර පටකේ. ඊළඟට පත්‍රවල ගැටලුවක් නැහැ. අපි දැන් පත්‍රය ගැන කතා කළා. මේ බීජවලක් තියෙනවා. ඒ කියන්නේ බීජවල ඇතුලේ එහෙම නැත්නම් බීජවල ඝනකම අඩු තැන්වල දැන් බීජාවරණ තියෙනවානේ ඝනකම් පොත්තක් එක්ක ඒව නෙමෙයි. බීජවල මේ මාංශවල තියෙන කොටස මාංශල වගේ තියෙන කොටස අන්න ඒක අයිති වෙන්නේ මෘදුස්තර පටකයට. හරිද? මේ අපි කතා කරේ මෘදුස්තර පටකයේ තියෙන තැන්. හරිද? මේ ටික අමාරු නැහැ. අපි ටිකින් ටික අල්ලගමු. ඊළඟට මම කතා කරනවා මෘදුස්තර පටකයේ තියෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා. පළවෙනි කාරණය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය කියන එක මෙයාලට අයිති එකක් නෙමෙයි. නමුත් දැන් අපි කතා කළානේ මෙන්න මේ රූපය. මේ රූපය බලන්න. මෙන්න මේ රූපය ගත්තොත් මේ තියෙන ඉනි මෘදුස්තරයි සවිවර මෘදුස්තරයි කියලා කිව්වනේ.
ඒ ටික පැහැදිලි නේද? මේ තියෙන ඉනිමුදුස්තරයි සයිවර මුදුස්තරයි. මේ වල තියෙනවා මොනවද තියෙන්නේ? හරිත ලව තියෙනවා. ඒ හරිත ලව තියෙන හින්දා හරිත ලව යාගේ පාඩුවේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඉතින් හරිත ලව ප්‍රභා සංශ්ලේෂණය කරන එකේ ලකුණු දාගන්නේ කවුද? හරිත ලව ප්‍රභා සංශ්ලේෂණය කරන පාඩුවේ. ඒකේ ලකුණු දාගන්නේ කවුද? ඉනිමුදුස්තර සෛලයි සයිවර මුදුස්තර සෛලයි. ඒකට මුදුස්තර පටකයේ ප්‍රයෝජනයක් හැටියට අපි ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියලා. ඒකට හැදිච්ච එකක් නෙමෙයි මේ ප්‍රභා සංශ්ලේෂණය කරන එක. ඒක හරිත අප්‍රද තියෙනවා නම් හරිත ලව තියෙනවා ඕනම තැනක වෙන දෙයක්. නමුත් බලන්න ඒකේ ගෞරවය අරගන්නවා කවුද? මුදුස්තර පටකය. මුදුස්තර පටකයේ ඒකේ ගෞරවය ගන්න. එහෙනම් පළවෙනි ප්‍රයෝජනය තමයි ප්‍රභා සංශ්ලේෂණය කිරීම. ඊළඟට අර අපි කියවනේ පළවල පිරීලා තියෙන්නේ අපි ඇපල්, අර්ථාපල් ඕවා මේවා එහෙම නැත්නම් සංචිත කැරට්, බීට්, රාබු ඒවා පිරීලා තියෙන්නේ ආහාර වලින්. ඒකට ඒ ආහාර පිරීලා තියෙන ඒකෙත් සෛල ගොඩක් තියෙනවා. ඒ සෛල ගොඩ මුදුස්තර පටකයෙන් තමයි පිරීලා තියෙන්නේ. මුදුස්තර පටකයෙන් තමයි පිරීලා තියෙන්නේ. ඒ නිසා අපි දෙවෙනි ප්‍රයෝජනයක් හැටියට ගන්නවා ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීම. අර්ථාපල්, බතල, කැරට් අපි කිව්වේ ගස් ලබු, කෙසෙල්, ඇපල් ඒවල සංචිත වෙලා තියෙන්නේ මුදුස්තර පටකේ. ඊළඟ අපි ගන්නවා මේ මුදුස්තර පටකයේ අර වැඩිපුර තියෙනවනේ මොනවද මධ්‍ය රික්තකයක්. මේ යාලගේ විශාල මධ්‍ය රික්තකයක් දැක ගන්න පුළුවන් කිව්වනේ. ඒ නිසා ඒකට පුරව ගන්නවා ජලය. ඒ නිසා ඒතර ජලයේ පිරිච්ච තැන් වලට අපි කියනවා ජලය සංචිත කරනවායි කියලා. ඒකට මේ මුදුස්තර පටකවල ජලය පුරව ගන්නවා විශේෂයෙන්ම කෝමාරිකා. හරිද? තව ඉන්නවා කවුද? අක්කපාන. ඊළඟට එන්න එයාලා විශේෂයෙන්ම පතොක් වල එහෙම මොකක්ද? ඒවල මුදුස්තර පටකයේ ජලය පුරව ගන්න හින්දා අපි කියනවා ඔන්න තව ප්‍රයෝජනයක් ජලය සංචිත කරනවායි කියලා. ජලය සංචිත කරනවායි කියලා. දැන් මේ කූඩළු වලත් ජලය සංචිත කර ගැනීමක් තමයි තියෙන්නේ. හරිද? කූඩළු වලත් මෙයාලගේ කඳ ජලයෙන් පිරලා තියෙනවා. ඔයාලට මතක නම් මේවා අරගෙන රතු තීන්තයක කිල්ලපුවාම රතු පාට තීන්ත මේක ඇතුළෙන් යනවා බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේකේ ජලය නැති වුණොත් මේ ගහ මොකද වෙන්නේ? ගහ මැලවිලා වගේ යනවා. වතුර හම්බුනොත් අහපෝ ගහ කෙලින් වෙලා එනවා. හරිද? ඉතින් ඒකේ තේරුම මොකක්ද? මේ ගහට ශක්තියක් සපයන්නේ. එහෙම නැත්නම් සන්ධාරණයක් සපයන්නේ මොන හේතුව නිසාද? ඒ ජලයේ පිරිච්ච හින්දා. අන්න ඒ මොනවද? මුදුස්තර පටකේ තමයි ඔක පුරව ගන්න ජලය. එයාගේ තියෙන අර රික්තකවල විශාල රික්තකවල. ඒ නිසා අපි කියනවා තවත් ප්‍රයෝජනයක් මුදුස්තර පටකයේ වැදගත් වෙනවා සන්ධාරණයක් සපයන්න අකාෂ්ඨීය ශාකවලට මේ සන්ධාරණයක් සපයන්න මුදුස්තර පටකයේ දායකත්වයක් සපයනවා. හරිද? දායකත්වයක් සපයනවා. අපි ඊළඟට මේ සටහනට යමු. මොකක්ද ලියන්න තියෙන්නේ කියලා. මෙතන තියෙන අර මුදුස්තර පටකය ඊළඟට ස්ථූල කෝණාස්තර වලට යන්නේ නැහැ අද මම. ඊළඟ ප්‍රශ්න ටිකට යමු. එතන අහලා තියෙනවා මොකක්ද අහලා තියෙන්නේ? ප්‍රයෝජන නේද? බලන්න. ටියුට් එකේ අහලා තියෙනවා සරල ස්ථිර පටක යනු කුමක්ද කියලා ලිව්ව නේද? එතන ලියා ගන්න සරල ස්ථිර පටකය කියන එක ලිව්වට පස්සේ අපි මුකුත් ලිව්වේ නැහැ මට මතක විදියට. සරල ස්ථිර පටක ලිව්වට පස්සේ මේ නම් තුන ලියා ගන්න. එතනම ලියා ගන්න වෙන තැනක් දීලා නැහැ. සරල ස්ථිර පටකය ලිව්වනේ. එතනින් 1 2 3 කියලා දාලා ලියා ගන්න. පළවෙනි එක මොකද්ද? මුදුස්තර පටකය.
මුදුස්තර පටකය. අපි දැන් ලියා ගන්න වැඩේ කරමු. දෙවෙනි එක ස්ථූල කෝණාස්තර පටකය. ඉඩ තියනව නේද ලියන්න? සරල ඔයාලා ලිව්වා නේද? සරල ස්ථිර පටක කියන්නේ මොකක්ද කියලා? 12 වෙනි ප්‍රශ්නේ. ඔව් සර්. හරි. කියලා නැහැ කියලා දාලා තියෙනවා. සරල ස්ථිර පටක මෙන්න මේක ලියා ගන්න. සරල ස්ථිර පටක කියලා කියන්නේ මෙන්න මේකම තමයි. ඔයාලා වෙන තැනක ලිව්වත් දන්නේ නැහැ. එකම වර්ගයේ සෛල සමූහණය වීමෙන් සෑදුණු පටක සරල ස්ථිර පටක වේ. සෑදුණු පටක වේ. ඔය 12 වෙනි ප්‍රශ්නෙට ඔය උත්තරේ ලියා ගන්න. ඔක කලින් එකේම ලිව්වා නම් ඔතනත් ලියවෙන්න ඕන අනිවාර්යයෙන්. 12 යටතේ එකම වර්ගයේ සෛල සමූහණය වීමෙන් සෑදුණු පටක. එකම වර්ගයේ සෛල සමූහණය වීමෙන් සෑදුණු පටක. හරිද? එතනම උදාහරණ තුන ලියා ගන්න. රූප තුන තියෙන්නේ ඒ රූප තුනට ගැලපෙන්න. පළවෙනි එක මොකක්ද? මුදුස්තර පටකය. දෙවෙනි එක ස්ථූල කෝණාස්තර පටකය. තුන්වෙනි එක දෘಢස්තර පටකය. මේ පටක වර්ග තුන ලියා ගන්න. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මුදුස්තර පටකයේ ලක්ෂණ ලියන්න. හරි නේද? ඊළඟට අපි ලක්ෂණ ටික ලියමු. මේ ලක්ෂණ ටික ලියන්න. මේක වැදගත්. සජීවී කියන එක වැදගත්. ගෝලාකාර කියන එක මතක තියෙන්න ඕන. සමවිෂ්කම්භිකයි කියන එක. අන්තර්ශෛලීය අවකාශ ඇත කියන එක විශේෂයෙන් මතක තියෙන්න ඕන. ඉරියන්දපු ටික විශේෂයෙන් මතක තියෙන්න ඕන. සෙලියුලෝස් වලින් ඇදලා කියන එක සාමාන්‍යයෙන් දන්න දෙයක්.
හරිද ලියනවා කියන්න. තියෙන තැන් ටික ලියන්න ඉක්මනින්. අපි අර ප්‍රශ්නෙට යන්නත් ඕන. අපි ඊළඟට අහලා තියෙන තැන් මොනවද කියලා. ඉක්මනින් ලියාගෙන ඉවර නම් ඉවරයි කියන්න.
හරි සර්. ලියලා ඉවරයි නැත්තම් කියන්න මේ ඒක ලියලා නැත්තම් ආයෙමත් පෙන්නන්න. මෙන්න මේ ප්‍රයෝජන ටික නෙමෙයි මේ තැන් තියෙන තැන් ටික ලියා ගන්න. හරි සර්. උසුස්තර පටකයේ ප්‍රයෝජන ටික ලියා ගන්න ඉක්මනින්. හරි සර්. හරි. හරි නේද? එහෙමනම් අපි පේපර් එකට යමු. පේපර් එක ලියලා නේද ඇත්තේ? ඔව් සර්. මේක සාකච්ඡා කරමු මොකද වෙන්නේ කියලා. හතරවෙනි ප්‍රශ්නේ අපිට ඉතුරු වෙලා තියෙනව නේද? ඔව් සර්. හරි එහෙනම් බලමු මේකට උත්තර කොහොමද ලියලා තියෙන්නේ කියලා. හරි වැරදි දාගන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. නිවාර්ය උත්තර ලියලා තියෙනවා වඩා ලේසි අපිට මේක සාකච්ඡා කරගෙන යන්න. දැන් මෙයාලා කියන තොරතුරු බලන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට මතුවන ගැටලු අහන්නේ වෙලේම හරි. එක්තරා වස්තුවක් තත්පර 20ක කාලයක් තුලදී නිශ්චලතාවයේ සිට තත්පරයට මීටර 40 දක්වා ප්‍රවේගයක් වැඩි කර ගනී. මේ වල වැදගත් දේවල් තියෙනවා ඒවා highlight කරගන්න ඒවා කරගන්න. හරිද? ඉතින් මේකේ කියලා තියෙන කරුණු දිහා බලපුවාම වැදගත් කරුණක් තමයි මට පේන තත්පර 20ක කාලයක් තුල නිශ්චලතාවයේ ඉඳලා තියෙන. නිශ්චලතාවය කියන එකට මගේ අවධානය යන්න ඕන. නිශ්චලතාවය කියන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. නිශ්චලතාවයට අවධානය යනවා. ඊළඟට ඒ තත්පර 20ක කාලය තුල තමයි 20 ඉඳලා තත්පරයට මීටර 40 දක්වා මම කාලේ මේ ප්‍රවේගය වැඩි කරගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ ලබාගත් ප්‍රවේගයෙන්ම දැන් ඒ කියන්නේ මේ 40 දක්වා වැඩි කරගත්තානේ. ඒකෙන්ම තත්පර 20ක් තව ගිහිල්ලා තියෙනවා. තත්පර 20ක් අර ගත්ත ප්‍රවේගයෙන්ම ගිහිල්ලා තියෙනවා. ඊළඟට තව තත්පර 20ක් එහෙම ගිහිල්ලා
දැන් තව තත්පර 5කදී මොකද වෙලා තියෙන්නේ? අහපව නිශ්චලතාවයට වෙලා ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් කරගෙන නිශ්චලතාවයට පත් කරගෙන. හරිද? ඉහත තොරතුරු වලට අදාළව පහත ප්‍රවේග කාල ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි ඉස්සරහා මේකේ අක්ෂ ලකුණු කරලා තියෙනනේ ප්‍රවේගයේ කාලය කියලා. ඊළඟට දැන් මේකේ අක්ෂ අපිට ගන්න පුළුවන් 40 දක්වානේ ගිහිල්ලා තියෙන්නේ. 5 10 15 20 5 10 15 20 5 10 5 10 15 20 25 ගිහිල්ලා බෑනේ 40 දක්වා යන්න බෑනේ. ඒත් අපි ගත්තොත් මෙතෙන්ට 10යි 20යි ගන්නත් බෑ. 10 20 30 40 තමයි ගන්න වෙන්නේ. මේක අපි ගමු 10යි කියලා. සමානව බෙදෙන්න ගන්නවා 10 20 30 40 දෙන්ට 40. ඔන්න අක්ෂය නම් කරවුවා නම් කරන්න ඕන. දැන් තත්පරත් අපි සමානව බෙදාගත්තා නම් හොඳයි. තත්පර 20 බිඳුවෙන්නේ පටන් ගන්නෙ. ඊළඟට 20ක් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව තත්පර 20ක් කියන්නේ 20යි 20 එකතු කරපුවම 40. 40 වෙනි තත්පරය. ඊළඟ තව තත්පර කීයක්ද? 5ක්. ඒ කියන්නේ 45යි. එතකොට අපිට මේක යන්න පුළුවන් 5 10 විදිහට ගියොත් බලමු 45ට ගියයි කියලා. 5 10 15 20 25 30 35 40 පුළුවන්නේ. එහෙනම් මම මෙතනින් 5 කියලා දාන්නම් 5 10 15 20 25 30 35 40 45. හරිද? හරි. දැන් අපි ලකුණු කරනවා පළවෙනි තත්පර 20ක කාලය තුලදී මේ පළවෙනි තත්පර 20ක කාලය තුලදී එයා කොච්චර ප්‍රවේගයක් ගන්නවයි කියලාද තියෙන්නේ. මෙන්න 20. එතන මේ කෙලින් අපි මම තිත්තිරි ටිකක් තියන්නම් මෙහෙම. එයා තත්පර මේ තත්පරයට විතර 40 දක්වා ප්‍රවේගයක් ගන්න. එහෙනම් ප්‍රවේගය අක්ෂය පැත්තේ බලනවා මෙන්න මෙතන. මේ දෙන්නම එකතු වෙන තැන තියෙනවානේ. අන්න එතෙන්ට අපි රේඛාවක් අඳිමු. මෙහෙම සරල රේඛාවක් අඳිමු. හරිද? මේ පරාසයන් ගන්න හැටි ඒවා ඉතා වැදගත්. 5 10 15 20 ඔහේ දාගෙන යන්න බෑ. අර පරතර පිළිබඳ ආසන්න වශයෙන් ඇහැට බලපුවාම එකක් ගැළපෙන එකක් තියෙන්න ඕන. ඊළඟට තියෙනවා මොකක්ද? තත්පර 40. තත්පර 40 දක්වා. ඒ කියන්නේ තව තත්පර 20ක්. මෙයාලා කියන්නේ 20යි කියලා. නමුත් අපි දැනගන්න ඕනේ මේ 20ට තමයි තව 20ක් එකතු වෙන්නේ කියලා. මෙයාලා කියනවානේ තව තත්පර 20ක් යනවායි කියලා ওই ප්‍රවේගයෙන්ම. තත්පර 20ක් කියලා මෙහෙන් 20ක් කියලා ආයෙ ලියන්න බෑ. අර 20ට තව 20ක් එකතු වුණාම 40යි. එහෙනම් මේ 40 දක්වාම අර ප්‍රවේගයෙන්ම යනවා. ඒ නිසා ආයෙමත් අඩිරූල තියලා මේ සල් රේඛාව ඇඳ ගන්න. හරිද? ඊළඟට මොකද වෙන්නේ? අවසාන තත්පර 5ේදී. ඒ කියන්නේ අවසාන තත්පර 5 කියන්නේ මෙන්න මේ 40 ඉඳලා 45 වෙනකොට. එයා වාහනේ නවත්තගෙන මෙතන ඉඳලා මෙහෙම රේඛාවක් ඇඳලා හරි. මේක අර පරතරයන් එක්ක සමානුපාතිකව ඇඳලා තියෙන්නේ. ඒ නිසා අන්තිම තත්පර 5 මේ වෙනස ඔයාලා අඳින්න එපා මේ විදිහට. දැන් මෙහෙම ඇන්දොත් බැරි වෙලා හරි ඒක ගැළපීමක් නැහැ. ඒතර මෙතන තත්පර 5ක් කියලා පේන්නේ නැහැ. ඊට වඩා වැඩිනේ. ඇහැට බලපුවාම පේන්න ඕන. හරි. ඔය විදිහට ප්‍රස්ථාරය ඇඳලා තියෙන්න ඕන. හරිද? මේක ආවද? මේ විදිහට ගන්න පුළුවන් වුණා නම් හරි. මේ අක්ෂ නම් කිරීම ඉතා වැදගත්. 10 20 30 40 පරතර සමානව ගන්න 5 10 15 20 25 30. කවුරු හරි 5 10 15 නැතුව 20 40 45 කියලා විතරක් ලියලා තියෙනවා නම් ඒත් හරි ඈ. 20 40 45 විතර. අර මැදේවා ලියලා නැහැ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි කවුරු 20 මෙතන 20 මෙතන 5 කියලා තියෙනවා නම් ඒක වැරදි. මෙතන 30යි මෙතන 30යි අයි මෙයාලා කියලා තියෙන මේ 20යි තත්පර 20යි මෙතන 20යි මෙතන 5යි කියලානේ. ඒ හින්දා මෙතන 20යි මෙතන 20යි එහෙම බෑ. මේ 20ට තව 20ක් එකතු වෙලා තමයි 40 හැදෙන්නේ. වෙලාව අපිට බලන්න වෙන්නේ එහෙමනේ. ඊට පස්සේ 45. ඔන්න පළවෙනි කොටස. ඔය වගේ ඒවා එනවා. ලකුණු ගන්න ඕන. හරි. ඊළඟට බලන්න
ඉහත චලිතේ පළමු තත්පර 20. ඒ කියන්නේ මෙන්න මේ කොටස තුල අපෙන් අහනවා ත්වරණය හොයන්න කියලා. අපිට ත්වරණය කියන එක ගන්න පුළුවන් මේකේ අනුක්‍රමණය. එහෙම නැත්නම් මම මේ විදිහට අරන් පෙන්නන්න. අනුක්‍රමණය කියන එක දන්නේ නැත්නම් ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලයනේ ත්වරණය කියන්නේ. ත්වරණය සමානයි මොකද්ද? ප්‍රවේග වෙනස. ඒවත් මතක් කරගන්න දැන් අමතක වෙලා ඇත්තේ. ප්‍රවේග වෙනස බෙදන්න ගත වූ කාලය. ප්‍රවේග වෙනස කියලා කියන්නේ මොකක්ද? අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කියන්නේ මෙන්න මෙතන ප්‍රවේගයක් නෙමෙයි. හරිද? මේ තත්පර 20 ගැන මම මේ නිල් පාට ඉරි ඇඳලා තියෙන මේ කොටස ගැන විතරයි යාලා කියන්නේ. නිසා ඒකට අවධානය දෙන්න. ඒතර ඒ සිදුවීමට අදාළව ඔලුවට ගන්න මේ තියෙන්නේ අවසාන පිහිටුව. මේ අවසානයේ. මේ තියෙන්නේ ආරම්භක පිහිටුව. ආරම්භක. හරි. ඒතර අවසාන පිහිටුමට අදාළ ප්‍රවේගය කොහෙන්ද බලාගන්නේ අපි? මේකේ තියෙනවා මේ තියෙන ප්‍රවේගයේ අක්ෂය. එහෙනම් මගේ ඇහැ යන්න ඕන මෙතනින් මෙතෙන්ට. මෙන්න අවසාන ප්‍රවේගය කීයද? 40යි. ප්‍රවේග වෙනසනේ ගන්නෙ. වෙනස ගන්න අඩු කරන්න ඕන. ආරම්භක ප්‍රවේගය. මෙන්න මෙතන ප්‍රවේගය. ප්‍රවේගයේ අක්ෂයේම ඉන්නේ. මෙතන ප්‍රවේගය කීයද? බිඳුවයි. ඔගේ වෙනස අරගෙන ඔකට ගත වෙච්ච කාලයෙන් බෙදන්න. එයාලා කියනවනේ මේ පළමු තත්පර 20 කියලා කියනවා නේද? 20ෙන් බෙදන්න. 40න් බිඳුවක් අඩු කරපුවාම කීයද? 40යි. 20ෙන් බෙදුවාම කීයද? 40 20ෙන් බෙදුවාම 2යි. ms ඍණ 2. ඔච්චරයි. මේ උත්තරේ තියෙනවා නම් හරි. මේ උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕන. අමතක වෙලා නම් තමයි ප්‍රශ්නේ. ප්‍රවේගී ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. එතනින් ගන්න උත්සාහ කරන්න. හරි නේද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ස්කන්ධයේ ග්‍රෑම් 800 නම් ත්වරණය සඳහා යෙදුණු අසමතුලිත බලයන්. හරි තව ප්‍රශ්නයක්. ස්කන්ධයක් දීලා ත්වරණයක් අස්සේ අසමතුලිත බලයක් අහනවා. අසන්තුලිත බලය හොයන්න මොකක්ද ඔලුවට එන්නේ? මුකුත් එන්නේ නැත්නම් ඉතින් මුකුත් කරන්න බෑ. මොකක්ද ඔයාලගේ ඔලුවට ආවේ අසන්තුලිත බලය හොයන්න? බලයක් කියපුවාම තියෙන ඔක්කොම දේවල් මතක් කරගන්න. ඒකෙන් මේ ස්කන්ධයට ත්වරණයට ගැලපෙන එකක් තෝරගන්න. කියන්න බෑ මොකක්ද ඔලුවට ආවේ කියලා. ඇවිල්ලා නැද්ද ඔලුවට මොකද? මගේ ඔලුවට ආවේ F සමානයි ma. ඇයි? අසමතුලිත බලය F m කියන්නේ ස්කන්ධය, ඒ කියන්නේ ත්වරණය. දැන් ත්වරණය කලින් හෙව්වේ. ඒ ගැන ඔය තියෙන්නේ. හරි. m කියන්නේ කීයද? 800යි ග්‍රෑම්. ග්‍රෑම් 800 අනිවාර්යෙන් කිලෝග්‍රෑම් කරන්නේ නැත්තම් වැරදි. ඔන්න කිලෝග්‍රෑම් කිරුවා 1000න් බෙදලා ඒක ගුණ කරන්න ත්වරණය. කීයද ත්වරණය? 2යි. හරි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. දෙවරක් 8 කීයද? 16යි. 16 බෙදන්න කීයෙන්ද? 10යි. 16 10න් බෙදෙන එක ලේසියිනේ. කීයද? 10න් බෙදෙන එක ලේසි. 1.6යි. බලය නිව්ටන්. නිව්ටන් 1.6ක බලයක් යදෙනවා. හරිද? අමාරුද? මතක නැත්තම් අමාරුයි. මතක නැත්තම් තමයි අමාරු. නැත්තම් අමාරු නෑ. x සමාන m මතක් වුණා නම් ලේසි. ඉස්සර කලින් පියවරේ ත්වරණය හොයාගත්තා නම් ලේසි. හරි නේද? අපි ඉදිරියට යමුද? හරි.
ඊළඟ ස්ලයිඩ් එකට යනවා මේ ටික මකලා ගම්මිතාවේ යන අර්ථ දක්වන්න. මොකද්ද ගම්මිතාවේ කියන්නේ මම ලියන්න කලින් කියන්නේ? අපිට ඔය ක්‍රම දෙකකට කියන්න පුළුවන්. ගම්මිතාවේ කියන එක කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවේ වේ. ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවේ වේ. හරිද? කොහොම ලියලා තියෙන්නේ? මම ලියන්න කලින් පුළුවන් නම් කියන්න. ඒව නැත්තම් චලනයන වස්තුවක් නැවැත්වීමට කොතරම් අපහසුද යන්න පිළිබඳ මිනුමක්. චලනයන වස්තුවක් නැවැත්වීමට කෙතරම් අපහසුද යන්න පිළිබඳ මිනුමක්. එහෙමත් කියනවා. එහෙම නැත්තම් මෙහෙම ඒකත් හරි. ඒක තමයි අර මුලින්ම අපිට දීලා තියෙන්නේ චලනයන වස්තුවක් නැවැත්වීමට ඇති අපහසුතාවය. එහෙම කිව්වත් හරි. චලනයන වස්තුවක් නැවැත්වීමට ඇති අපහසුතාවය. එහෙම නැත්නම් මම කිව්වේ මොකද්ද? චලනය වෙන වස්තුවක් නැවැත්වීමට කොතරම් අපහසුද යන්න පිළිබඳ මිනුමක්. ඒකත් අපිට පොතේ තියෙනවා ගම්මිතාවය කියලා. එහෙම නැත්නම් මෙන්න මේකට යන්නත් පුළුවන්. මොකද්ද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවේ වේ. හරිද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය වේ. හරි. ඊළඟට කැටපෝලයකින් විදින ලද ග්‍රෑම් 50ක් ගලක් මෙච්චර ප්‍රවේගයෙන් ගමන් කරන විට ගල සතු ගම්මිතාවය. ගම්මිතාවය කියන්නේ p නම් p සමානයි m ගුණ කිරීම v. m කියන්නේ ස්කන්ධය. ග්‍රෑම් 50යි. ඒතර 1 කිලෝග්‍රෑම් කරන්න. කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. ගුණ කරන්න ප්‍රවේගය 30න්. බිංදුවයි 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 10න් බෙදෙන එක ලේසියිනේ. 5 4 3 15යි. 15 බෙදන්න 10යි. කීයද බෙදුවාම 1.5යි. ඒකකේ මොකද්ද? ස්කන්ධය නම් කිලෝග්‍රෑම් ප්‍රවේගය නම් ms ඍණ 1. 1.5යි kg ms ඍණ 1. මතක නැත්තම් දැන් ඕක ලියලා මතක් කරගන්න. ගම්මිතාවේ සමානයි ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ගම්මිතාවේ සමානයි ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. හරිද? නිව්ටන්ගේ තුන්වන නියමය ලියන්න කියලා කියන්නේ. බලන්න ඒක ලේසි නෑ පේපර් එකේ. සෑම ක්‍රියාවකටම මම ලියන්න කලින් කියන්න. විශාලත්වයෙන් සමාන වූ දිශාවන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත.
හරිද? ඊළඟ බලමු. මේ ප්‍රශ්නේ අපි කතා කරලා අවසන් කරමු. ධාවනයේ වෙමින් තිබූ රථයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ පහත දැක්වේ. හරිද? ඊළඟට කියනවා මොකද්ද? තත්පර 25 ඉඳලා 30 40 දක්වා චලනය විස්තර කරන්න කියලා. ඔය එකක් ආවොත් පැහැදිලිව ලියන්න ඕන. හරිද? තත්පර 25 සිට තත්පර 30 දක්වා. මේව ලියන්න. තත්පර 25 සිට ඒවත් එක්කම ලියන්න තත්පර 30 දක්වා. රථය කොහොමද ගිහිල්ලා තියෙන්නේ? රථය මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වී ඇති අතර අවසන් එහෙම නැත්නම් තත්පර 30 ඉඳලා 40 දක්වා කියන්නත් පුළුවන්. මම ඒක කියන්නම් මෙහෙම. අවසන් තත්පර 10 දී මොකද වෙලා තියෙන්නේ? ඒකාකාර. ඒක ලියන්න ඕන ඒකාකාර. ඒකාකාර මන්දනයකට ලක්ව නිශ්චල වී ඇත. නිශ්චලතාවයට පැමිණ ඇත. හරිද? ඔන්න ඔය ටික ලියවෙන්න ඕන. ඔයාලා ලියපු හැටි වෙනස් ක්‍රමයක් තියෙනවා නම් කියන්න. අනිවාර්යෙන් මේ ටික මේ විස්තරات එක්ක ලියවෙන්න ඕන ඒකාකාර ප්‍රවේගය කියලා. මේ ටික ඒකාකාර ප්‍රවේගය. මේක ටික ලියවෙන්න ඕන ඒකාකාර මන්දනය. ඔය වචන දෙක අනිවාර්යෙන් තිබිය යුතුමයි. අර කාලයත් එක්ක ඔය වචන දෙක දාලා ලියන්න. ඒකාකාර ප්‍රවේගය, ඒකාකාර මන්දනය. හරිද? හරිද? ඒක නැත්තම් ලියා ගන්න අපි අවසාන එක ලියමු ඊට පස්සේ. ඔබට ඉතින් ඉවර නම් කියන්න. හරිනේ? හරි. හරි. මේකේ තත්පර 25 ඉඳලා 40 දක්වා විස්ථාපනය හොයන්න කියලා තියෙනවා. ඒතර විස්ථාපනය හොයන්න කියපුවම මෙන්න මේ සම්පූර්ණ ප්‍රස්ථාරයේම වර්ගඵලය ගන්න ඕන කියන එක මතක තියාගන්න. මේ හැඩතලය මොකද්ද? ත්‍රපීසියම. එතකොට අපිට විස්ථාපනය මෙන්න මේ 25 ඉඳලා 40 දක්වා විස්ථාපනය සමානයි මොකේටද? විස්ථාපනය සමානයි මොකේ වර්ගඵලයටද? ට්‍රපීසියමේ. ඒක තමයි නීතිය. ට්‍රපීසියමේ වර්ගඵලයට. ට්‍රපීසියමේ වර්ගඵලයට. ඒතර ට්‍රපීසියමේ වර්ගඵලය අපි දැනගෙන තියෙන්න ඕන. කොහොමද හොයන්නේ? සමාන්තර පාද දෙක. මේ තියෙන සමාන්තර පාද දෙක. ওই සමාන්තර පාද දෙක එකතු කරනවා. 25 ඉඳලා 40ට කීයද? 40යිද නැහැ. කීයද? 25යි 30යි 15යි නේ. එතන මෙතෙන්ට 15යි.
25 ඉඳලා 40ට දුර ගත්තොත් 15යි 25 ඉඳලා 30ට 5යි දෙන්න 10යි 15යි. ඒකට එකතු කරන්න උඩ පාදයේ දිග. උඩ පාදයේ දිග කීයද? ඒක 5යිනේ. ඔන්න 5ක් කියලා ලිව්වා. ඊට පස්සේ ඔක බෙදන්න කීයෙන්ද බෙදන්නේ? දෙකෙන්. බෙදලා ಗುಣ කරන්න ලම්බක උසින්. ලම්බක උස තමයි මේ සමාන්තර පාද දෙක ලම්බක උස තමයි මේ තියෙන්නේ. කීයද? ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. 50යි. 50යි. හරිද? දැන් මේක සුළු කරන්න. 15යි 5යි කීයද? 20යි. බෙදීම 2 ಗುಣ කිරීම 50. ඒතර 20 දෙකෙන් බෙදුවාම කීයද? 10යි. 10 වරක් 50 කීයද? 500යි. ඒකකය මීටර. එතකොට ඔය ටික බලන්න මතකද කියලා. මතක නැත්නම් නැවත මතක් කරගන්න. අපිට ලොකු අමාරුවක වැටෙනවා. හරිද? හරි. හරිනේ. අපි එහෙනම් අදට අවසන් කරමු. අයිබෝවන් ඉතුරු ටික ලියලා තියාගන්න හරිද?